ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි, ලංකාවේ වැඩවසන අග්‍රගණ්‍ය ධානලාභී මගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය රණස්කල්ලි සිද්ධාර්ථ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ධර්ම දේශනා YouTube චැනලය වෙත දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා මහණෙනි ධාන වඩව් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ මත ඔබගේ ඇඟිලි තුඩක් තබන්න. මහත්ඵල මහානිසංස ලබාගත හැකි උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් වශයෙන් මෙම ධර්ම දේශනාව තවත් අයෙකුට ශ්‍රවණය කිරීම උදෙසා ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සර්දාවන්ත වාසනාවන්ත පින්නතුනි, අද ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ නිවන සඳහා සූත්‍ර දේශනා සියල්ලක්ම උගත යුතුද කියන කාරණය පිළිබඳව. මේ කාලෙට මේ මාතෘකාවේ උඩ කෙරෙන ධර්ම දේශනාවක අවශ්‍යතාවයක් පවතිනවා. මොකද බොහෝ සදාම් ව්‍යාපාර ඒ වගේම යම් යම් පුද්ගලයෝ දිගින් දිගටම සූත්‍ර දේශනා පමණක් කියවනවා, පාඩම් කරනවා. දහම් ප්‍රතිපදාවේ දෙන්නේ නැහැ. අඩු ධර්මයේ පළඟ බඳලා වාඩි වෙන්නවත් පුරුදු වෙන්නේ නැහැ. සෝතාපන්න වෙන්න ඒකත් ඕනනේ. සමාධි සම්පත්තික තියෙන. ඒකවත් කරන්නේ. සමහරු පැවිදිලා අවුරුදු 5 7 8 ගිහිල්ලා ඉන්නවා. සූත්‍ර දේශනා පාඩම් කරගන්නවා, සටහන් තියාගන්නවා, මෙවෙන් කොටස් දාලා අවශ්‍ය වෙන වෙලාවට ධර්ම දේශනාත් පවත්වනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තමයි වර්තමානයේ පවතින්නේ. ඒ නිසා අපිට විමසලා බලන්න වෙනවා මේ සූත්‍ර දේශනා පිළිබඳව සහ නිර්වාණ මාර්ගය පිළිබඳව තියෙන ඕන සම්බන්ධතාවය පිළිබඳව. පළවෙනි ධර්ම සංඥාවනාව වෙන තෙක්ම මේ පිටක වලට බෙදලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩවසන කාලෙදී උන්වහන්සේ ඒ තැනදී ඒ පුද්ගලයින්ට සුදුසු වෙන ආකාරයෙන් ධර්ම දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ හැම එකක්ම වාගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය ධර්මයක් තමයි දේශනා කරේ. නමුත් මේ පිටකය සූත්‍ර පිටකයක් වශයෙන් විනය පිටකයක් වශයෙන් වෙන් කරලා තිබුණේ. ඊළඟට භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ මීට වසර 2600කට පමණ පෙර ඉන්දියාවේ
තත්ත්වය ගැන අවබෝධ කරගන්න ඕන මේ. එදා මම්මාවත් අද වාගේ තිබුණේ නැහැ. පාරවල් පාලම් තිබුණේ නැහැ. වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග හරහා තමයි ඈත ප්‍රදේශ වලට යන්න සිද්ධ වුණේ. පාරවල් තිබුණු ප්‍රධාන වාහන තමයි තවලම් කරත්ත. ඒරින්ද වෙනත් රථ වාහන මුකුත් තිබුණේ නැහැ. දුරකථන නැහැ. රූප වාහිනී නැහැ. ගාම් විදුලි නැහැ. ඊළඟ පොත්පත් නැහැ. පොත්පත් ලිවිත් ඒ කාලේ පුස්කොළ පොත්වල වෙන යම් ආකාරයකින්. අද ආයේ පෑන් පැන්සල් සුලභ වෙලා තිබුණ නැති කාලයක්. බණකිනුට සටහන් තියාගන්න හැම බෑ. හදිසි. මෙවැනි වකවානුවක තමයි භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඊළඟට විශාල ධර්මශාලා තිබුණේ නැහැ. එතකොට විශාල පිරිසකට ධර්මයේ දේශනා කරන්න ශබ්ද විකාශන යන්ත්‍ර තිබුණෙත් නැහැ. මේවා පටිගත කරගන්න කෙනෙක් හිටියෙත් නැහැ, කරගන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. එතකොට බලන්න මොහොතකට හිතලා මේ කාලේ තමයි වැඩියෙන්ම රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් බිහි වුණේ. ලක්ෂ ගාණින් බිහි වුණා. ඒ පොත් කියවුවද? නිතර බණ අහන්න ලැබුණාද? ඔය අද නම් විවිධ නාලිකා වලින් ආරම්භයෙන් ටේප් කරගෙන ඕන වෙලාවක අහන්න පුළුවන්. එහෙම දෙයක් කාලයක් නෙමෙයි ඒ කාලේ. නමුත් මගපල නිවන කරා ගියා. දැන් අනුරාධපුරයේ මිහිඳු මාහිමියන් වැඩියෙන් පස්සේ ලංකාවේ තත්ත්වය බොහෝ දුරට එහා සමානයි. හරියට පාරවල් තොටවල් තිබුණේ නැහැ, හදිසිය යන්න වාහන තිබුණේ අද වගේ. දුරකථන තිබුණේ නැහැ, ගුවන් විදුලි වාහිනී මෙවුවා ප්‍රචාරක මාධ්‍යම් මොකක්ද තිබුණේ නැහැ. එවැනි යුගයක තමයි මිහිඳු මහ රහතන් වහන්සේ මේ දිවයිනට පැමිණලා සද්ධර්මයේ දේශනා කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දහස් ගාණින් මගපල ලැබුවා. රහතන් වහන්සේලා බවට පත් වුණා සෑහෙන පිරිසක්. එතකොට ත්‍රිපිටකයක් තිබුණේ නැහැ මුල් යුගයේ. සූත්‍ර පිටකයවත් විනය පිටකයවත් තිබුණේ නැහැ. එක්කෙනාට ඕන වෙලාවෙත් බලන්න. ඒක දන්න කෙනාගෙන් අහගන්න ඕනේ ඒක. පාඩම් කරගත් තියෙන කෙනාගෙන්. එහෙමයි හිටියේ බොහොම අඩුයි. එහෙමයි හම්බෙන්නත් ඉක්මනින් බෑ. වෙලාවක් නෑ යන්න ඉන්න බෑ. මම අද හවස එනවා ඔබ වහන්සේ ඉන්නවද කියලා අහන්න ක්‍රමයක් තිබුණේ. හරිම දුෂ්කරයි මේ සම්බන්ධකම් පවත්වා ගැනීම. නමුත් අතිවිශාල පිරිසක් සෝවාන් මාර්ගයට ඵලයටපත් වුණා. ධ්‍යාන මොම් විමුක්තිය වැඩුවා. අරහත් ඵලයටපත් වුණා. ඒ මුල් යුගයේ. අද දවසකට බණ 100 ගාණක් සමාජ මාධ්‍ය විවිධ නාලිකා තුලින් ඒ වදුර තමයි පටිගත කරගත්තුවා. කෙලවරක් නැතුව බණ අහන්න පුළුවන්. බණත් අහනවා. මේ විතරම් බණ අහන යුගයක් ඉතිහාසෙ තිබිලා නැහැ. දැන් අද බණමයි අහන්නේ කට්ටිය. නමුත් නැත්තේ මොකද්ද? ප්‍රතිවේද ශාසනය නැහැ. මාර්ගඵල නිවන කරා ගිය අය දකින්න නැහැ. මේ தත්ත්වයේ පිළිබඳව අපි කරුණු හොයලා බලන්න ඕන කාලයක්. මොකද අපි ශ්‍රද්ධාවන්ත පින්නතුන් පින්වතියන්
හැමතිස්සෙම මේ කාගේ හරි බණක් අහමින් ඉන්නවා. නමුත් එතන එහාට දියුණුවකුත් නැහැ. ආර මෙහෙන් ධර්මයේ තියෙන කතාන්දර ස්වරූපයෙන් තියෙන ටිකක් මතක තියාගන්න. ඒවයි අර්ථ හරියට දන්නේ නැහැ. ඒ වගේම දේශනා කරන්නේ කවුද? දේශනා කරන්නේ සුසුකම් තියෙන පුද්ගලයෝ මාර්ගඵලලාභීගේ ධර්ම දේශනාවක් අහන්න ලැබෙයි. කලාතුරකින් එහෙම දෙයක් අහගන්න පුළුවන්කම තිබුණත් මිනිස්සු ඒක අහන්න පුරුදු වෙන්නේ. හේතුව විවිධාකාර හාමුදුරුවන්ට විවිධ ගුරුකුලයන්ට බැඳිලා. ඇත්ත හෝ බොරු හෝ අපි අහන්නේ අහවල් හාමුදුරන්ගේ බණ කියලා තීරණයට බහැලා තිනවා. එයාගේ බණ විතරයි අහන්නේ. එයා කවුද කොහොමද? එයා සිල්වත් කෙනෙක්ද? සමාධිය ඇති කෙනෙක්ද? ප්‍රඥාව ඇති කෙනෙක්ද? මාර්ගඵල ලැබු කෙනෙක්ද? නැද්ද? ඒව පිළිබඳ කිසිම අවබෝධයකුත් නැහැ. ඒ වගේම ඒ අහන කෙනෙකුගේ කවුරුවක්වත් සෝතාපන්න වුණාද? මාර්ගඵලයකටපත් වුණාද? අහුවොත් හොයාගන්නත් නැහැ. එහෙමනම් මේ එදයි අදයි වෙනස මොකද්ද? මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ ප්‍රශ්නය ගැන කතා කරද්දී අපි හොඳ ආකාර වටහා ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ සහ රහතන් වහන්සේලා ධර්ම දේශනා කළේ කොහොමද? දැන් මුලදිම පළවෙනි ධර්ම දේශනාවෙන්ම කොණ්ඩඤ්ඤ මාර්ගයට ලැබුණා. පළවෙනි ධර්ම දේශනාවයි. නමුත් අනිත් ඇයට ඒ තත්ත්වෙට එන්න නොහැකුනේ කිසියම් සැකයක් තිබුණු හින්දා. නැත්තම් ඒ පස් දෙනාම එනවා. ඒ වගේම ඒ 69 60 දිශාවකට ගිහිල්ලා පස්සේ ධර්ම දේශනා කරද්දී දවසෙන් දවස රහතන් වහන්සේලා දහස් ගාණින් වැඩි වෙන්න පටන් ගත්තා. මේ ධර්මයේ දේශනා කරේ ඔය අද ඉන්න කට්ටිය වාගේ නම් කුමක් වෙන්න තිබුණාද? බණ කියන. මෙන්න මෙතනයි වැදගත්කම තියෙන්නේ. ධර්මයේ දේශනා කරන්නේ කවුද කියලා දැන. අද බණ කියන්නේ බොහෝ දුරට තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්න බලාපොරොත්තු. ඔය යම් පඬිත හාමුදුරුවෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා. එයාට ආරාධනයක් ලැබුණා මෙයා එදාට ඉස්කෝලේ වැඩ දාලා ඉතින් බණක් කියනවා. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයාත් එහෙම කරනවා. තව ඒ අතරින් යම් වික්ෂුන් වහන්සේලා ඔය සබකෝලේ නැති හොඳට වචන හසුරවන්න පුළුවන් අය යම් සූත්‍ර දේශනා ටිකක් බලලා ඒ වගේම භාවනා මධ්‍යස්ථාන කීපයකට ගිහිල්ලා භාවනා කරලා නෙමෙයි ඒ ගැන තොරතුරු දැනගෙන මේ භාවනා ගැන ඉතින් ධර්ම දේශනා කරනවා. ඒව තමයි යහන්නේ. පහුගිය කාලෙක එක්තරා නාලිකාවක ඊටම ලස්සනට බණ කියන හාමුදුරුවේ කටහඬක් මට ඇහුණා. බොහොම ප්‍රසන්නයි මේ ධර්ම දේශනාව. එතනදී බුදු ගුණ ගැන තමයි දේශනා කරන්නේ. බුදු ගුණ ගැන අහන්න කොයි කවුරුත් කැමතියිනේ. දැන් එතනදී ඊට පස්සේ එයා ඒ බුදු ගුණ වල විද්‍යාචරණ සම්පන්න ගුණය ගැන දේශනා කරනවා. දවසකට එක චරණ ධර්මයක් ගැනයි දේශනා කරන්නේ. සතියකට එකයි. මම කල්පනා කරා දැන් මේ අවසානයේදී චරණ ධර්ම වල තියෙන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. මේ සම්බන්ධයෙන් මොකද දේශනා කරන්න කියලා මම දැනගත්තා. දැන් අහවල් සතියේ මේ දේශනා පැවැත්වෙන්නේ කියලා. මම එදා ඇහුවා. කලින් එක චරණ ධර්මයට ලස්සනට
බොහෝ කාරණා ඇතුළු ධර්ම දේශනා කරා. මේ අවසාන චරණ ධර්ම හතරට ධ්‍යාන හතරට මිනිත්තු කීපයයි. එතනින් මේක බැලුවා ඉවරයි. මෙන්න මේ විදිහේ වැඩ තමයි මේ ධර්ම දේශනාවල හුඟක් දුරට කෙරෙන්නේ. තමන් දන්න දේ පමණක් කියනවා. ඒ පිළිබඳව හැවිල්ලක් බැලිල්ලක් නැහැ. තමන් අකමැති දේ දැනගත්තත් කියන්නේ. මේ විදිහේ දේශනා ස්වරූපයක් තියෙනවා. ඒ වගේම මං අසනීපෙන් හිටියා දැන් වසරකට විතර කලින්. ඒ වෙලාවේ නිින්ද යන්නේ නැති හින්දා එළිවෙනකන් බණ කියන නාලිකාවකින් යන් යන් ධර්ම දේශනා ඇහුවා. එතකොට මට ඇහුණා එක භික්ෂුන් වහන්සේ නමක් බණ කියනවා ධ්‍යාන වැඩුවොත් පිස්සු වැදෙනවා කියලා කිව්වා. මේ ලංකාවේ ප්‍රසිද්ධ නාලිකාව. බලන්න. එතකොට භාගතුන් වහන්සේට ධ්‍යාන වලට පිස්සු වැදුනා. රහතන් වහන්සේට ධ්‍යාන වලට පිස්සු වැදුනා. ඉන්දියාවේ මේ ලෝකේ බොහෝ තැන්වල ධ්‍යාන වඩනවා. ඒගොල්ලන්ට පිස්සු වැදිනවා. මෙවැනි බණක් මේ අතරදී කියවෙනවා. මේක ඇහුණත් ශ්‍රාවකුට ඒක ඉච්චර ගානකුත් නැහැ. එතන ඉහාට බණ අහපට හිතන්නේ මොනවද මේ කියන්නේ? එයි මේ කියලා. ඊළඟට ඉතින් තවත් සමහර දිනවා විවිධ මුලදී ධර්ම කාරණා උඩ බණ කියන ගියා. එයා දන්න හරි ඉවර වෙනවා. ඊට පස්සේ එයා එක එක දේවල් ලෞකික දේවල් ගැන බණ කියනවා. මිනිහ ඔළුව කොයි පැත්තටද තියෙන්නේ කියනවා. ওই විදිහේ දේවල් සාන්ති කර්ම ගැන කතා කරනවා. සාන්ති කර්ම ගැන කතා කරනවා. ඕක තමයි බණ වලට යන්නේ. අහන්න පුරුදු එක්කෙනා ඒව දිගටම අහන්න. මෙන්න මේ தත්ත්වය ලංකාවේ තියෙනවා. ප්‍රතිඵලයක් නැති ධර්ම දේශනා. මේකට හොඳම උදාහරණයක් තියෙනවා. එක්තරා සදහම් ව්‍යාපාරයක් මේ ලංකාවේ තිබුණා. බොහොම ව්‍යාප්ත වෙච්ච. ඒගොල්ලෝ කිව්වේ අපි සූත්‍ර දේශනාවේ තියෙන දේවල් පමණයි පිළිගන්නේ. වෙන මොකවත් කරේ නැහැ. භික්ෂුන් වහන්සේලා සූත්‍ර දේශනා පමණක්ම කටපාඩම් කරා. වසර 10ක් 15ක් 20ක් වෙනකම්. ඒවා දේශනා කරා. පළඟ බඳලා ඉඳගත්තේවත් නැහැ. ඒවා පුහුණු වෙන්න උනන්දු නැහැ. චිත්ත ඒකාග්‍ර කරගන්න මහන්සි වුණේ නැහැ. සීල විසුද්ධියෙන් පස්සේ දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්න, චිත්ත විසුද්ධියටපත් වෙන්න උත්සාහ කරන්නේ. දෘෂ්ටි විසුද්ධියටපත් වෙන්න භාවනා කරන්නේ. සතර සතිපට්ඨාන භාවනා ඔය යන්තම් වැඩුවා මිසක් පිළිවෙලට වැඩි වෙන්නේ. නමුත් සූත්‍ර දේශනා හැකිතරම් කටපාඩම් කරා. ඒ සදාම් ව්‍යාපාරයේ අවසානයේ මේ මෑතකදී මට ඇහුණා ඒ ප්‍රධාන ස්වාමීන් වහන්සේ දේශනාවක් කරනවා මේ යුගයේ මාර්ගඵල ධ්‍යාන නිවන කරා යන්න බෑ කියලා. බලන්න අවුරුදු 20ක් ඉස්සර බණ අහලා බණ පාඩම් කරගෙන අවසානයේදී කළ සරදම ධර්මයට මේක ඇත්තට මේ ස්වාමින් වහන්සේලා හිතලා මතලා කරන්නේ නෙමෙයි. ඒ தත්ත්වයටපත් වුණා. මොන தත්ත්වයටද? මේ මහායාන බුද්ධ ආගම පැත්තෙන්පත් වෙන්නේ. මේ බුද්ධ ශාසනය තුල මාර්ගඵල නිවන කරා යන්න බැරි නම් එසේ බැරියයි කියන්නේ කවුද මහායාන කිව්වේ?
ඒතකොට තේරවාදී බුද්ධ ශාසනයට අයිති වෙන්නේ නැහැ එතනින් පස්සේ. දිගටම මහානකමේ ඉන්නවා නම් ඒගොල්ලෝ මහායාන ධර්මයේ පැත්තට තමයි ටිකින් ටික තල් වෙලා යන්නේ. එහෙම නැත්නම් පැවිදුනේ නිවන් දකින්න කියලා කිව්වනම් කියලා පොරොන්දු වෙලා නම් නිවන් දකින්න බෑ කියලා තේරුණා නම් සිවුරු වෙරලා ගෙදර යන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ නැති හින්දා ඒගොල්ලන්ට යන්න වෙන්නේ මහායාන පැත්තට. මේකම ලංකාවට ලොකු පාඩමක්. සූත්‍ර දේශනා පමණක් ඉගෙනීමෙන් කවදාවත් නිර්වාණ මාර්ගය යන්න බෑ කියලා. සූත්‍ර පිටකේ තියෙන ධර්මයක් අවශ්‍යයි. නමුත් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. භාගතුන් වහන්සේ පුරා 45 වසරක් තනින් තන විවිධ පුද්ගලයන් ආරම්භය දේශනා කරන ධර්මයේ තමයි සූත්‍ර පිටකේ තියෙන්නේ. එදා පළවෙනි ශ්‍රමණයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඊට පස්සේ කරපු ධර්ම දේශනා ගැන දන්නේ. එතකොට විවිධ තැන්වලදී ශාසනයට ඇවිදින් පැවිදි වුණා. ඒ අය රහතන් වහන්සේ නමක් ළඟ දහම් පුහුණුව ලබා ගත්තා. උන්වහන්සේගෙන් ධර්මයේ පිටින් පිට දැනගත්ත අවශ්‍ය ධර්ම. මේගොල්ල සීලය රැගෙන ධ්‍යාන වඩලා රහත් වුණා. කෙටි කාලයකදී. ඒගොල්ලන්ට බණහා ඉඳ වෙලාවක් තිබුණේ නැහැ එච්චර. ඒගොල්ලෝ රහත් ඵලයටපත් වුණා. ඊට පස්සේ තමයි යම් ධර්ම කාරණා ඉගෙන ගත්තේ. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ පැවිදිලා මුල් දිනේදීම රහත් බවට පත් වුණා. නමුත් පස්සේ ධර්මය ඉගෙන ගත්තා. මොකටද? ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍යතාවය. ඒ කාලේ බොහෝ රහතන් වහන්සේලා ධර්මයේ ඉගෙන ගන්නේ පස්සේ ඒ සූත්‍ර දේශනා ගොඩක් ඉගෙන ගත්තේ. අද කරන්නේ චිත්ත ඒකාග්‍ර කරගන්න භාවනාවක්වත් එහෙම නැතුව විදර්ශනා කරන්නත් බෑ. ඔය ආවට ගියාට භාවනාවක් කරනවා ඒකත් බොහෝ වෙලාවට එක්කෙනෙක් කියවනවා අනිත් අය අහගෙන ඉන්නවා. නිදා වැටෙනවා. ඔය විදිහේ විකාරයක් කරනවා. අන්තිමේදී මොකවත් නැහැ. මෙන්න මේ තත්ත්වයෙන් බේරුණොත් පමණයි පින්නුතුනි පින්විතිනි ලංකාවේ ප්‍රතිවේද ශාසනය නැවතිති කරන්න පුළුවන්. එදා බණ කිව්වෙත් ඒ පුද්ගලයාට අවශ්‍ය පරිදි. ඒක දේශනා කරේ රහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් භාගතුන් වහන්සේ. ඒ ධර්මය අහලා ඒ තැන්වලදී ඒ අධිගමයන්ටපත් වුණා. පංගුවක් පැවිදිලා රහත් බවට පත් වුණා. ඒ වුණායින් පස්සේ ධර්ම ඉගෙන ගන්න කියලා ලොකු මේ ඉඩක් තිබුණේ නැහැ ඒ කාලේ. මොකද සූත්‍ර දේශනා පොත් තිබුණේ නැහැ. කාගෙන් හරි අහලා තමයි දන්නේ කිමුනේ ඉගෙන ගන්න තියෙන්නේ. සමහර රහතන් වහන්සේලා පවා හිටිය ඈත ප්‍රදේශවල. ඔය සවැත් නුරුවායට වාගේ ඇවිදින් භාගතුන් වහන්සේ බෑ දකින්න ඉන්න දින ගණනාවක් යනවා. මාස ගණන් යනවා. මාස 5 යන අවස්ථාවක් තිබිලා තියෙනවා. ඇවිදින් මාස 3-4ක් ඉඳලා ආපහු වඩිනවා. සමහර වෙලාවට ජීවිතේ එක වතාවයි එන්නේ. අන්නේ ආපිලාවලදී ඔය 80 මහ රහතන් වහන්සේලාගෙන් එහෙම යයන් ධර්ම කාරණා ඉගෙන ගන්නවා. එච්චරයි. තමන් අවබෝධ කරගත්තු විදියට ධර්මයේ දේශනා කරනවා. එතකොට තමයි මිනිස්සු අර මාර්ගඵලාදීටපත් වෙන්නේ.
භාවනා කර්මස්ථාන තමයි දන්න විදිහට දුන්නා රාතන් වහන්සේලා. අද වාගේ මේ භාවනා ගැන මේ විකාර දහස් එදා තිබුණේ නැහැ. විවිධ භාවනානිය මේ සියල්ලකින්ම කරන්නේ ප්‍රචාරය. අවබෝධයක් දීම නෙමෙයි. එතකොට එහෙමනම් කොහොමද කරන්න තියෙන්නේ මේක? දැන් බලන්න නිර්වාණ මාර්ගය ගැන අපි නැවත සැකෙමින් විමසලා බලමු. මේ නිර්වාණ මාර්ගයේ ආරම්භය නිසිසරණාගමනයයි. භාගතුන් වහන්සේගේ ගුණ දැන භාගතුන් වහන්සේ සරණ යාම. නෛර්යානික සීසත් ධර්මයේ සරණ යාම. ආර්ය මහා සංඝරත්නයේ සරණ යාම. මේ තුනවත් අද කිරිනවද හරියට? අවුරුදු 10ට වැඩි එක එක නාලිකාවලින් බණ අහා ඉන්න උපාසකම්ම කෙනෙක්ගේ හරි උපාසක මහත්තයෙක් ලෝකවිදු ගුණය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් හරියට උත්තරයක් ලැබෙන්නේ කලාතුරකින්. විද්‍යාචරණ සම්පන්නෝ කියන්නේ ඒ ගුණය කියන්න කිව්වොත් දන්නේ කලාතුරකින් කියන්නේ. ඒ කියන්නේ බුදුන් සරණ ගිහිල්ලා නැහැ හරියට. ඔය බණ භාවනාවට යන නිතරම බණ අහන භාවනාත් කරන හුඟ පිරිසක් නවරාජි බුදුගුණ හරියට දන්නේ නැහැ. ඒව සරල වැඩි. මහා ලොකු ලොකු සූත්‍ර දේශනා තමයි අහන්නේ. ඒවා කියන්නත් කට්ටිය ඉන්නවා. මේවා කියන්න කෙනෙක් නෑ. ඔන්න වරද තීරුම් ගන්න. ඊළඟට මේ නිර්වාණ මාර්ගයේදී ධර්මයේ ශ්‍රවණය කිරීම තමයි ආරම්භය. නමුත් බණම අහා ඉන්නේ. අහන්නලද ධර්මයේ තමා තුළ වැඩෙන්න අරින්න ඕනේ. ඒක කරන්න තියෙන්නේ සමථ විපස්සනා භාවනාව තුන. ඒව කරන්නේ. එතකොට බණ ගොඩාක් අහලා කෙලවරක් නැතුව ඔළුව ඔලු කරගෙන ඒ ධර්මයේ අනුව මේ මාර්ගය යන්නත් බෑ. කිසියම් එක කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ධර්මයක් ශ්‍රවණය කරලා ඒකේ ගැටලු තියෙනවා නම් විසඳගෙන ඒ අනුව සමථ විපස්සනා වඩන්න ඕනේ. ඒ වඩාන යද්දි තවත් ඊළඟ අවස්ථාවට උන ධර්මයේ ගුරුවරයා කියලා දෙයි. ඒ ධර්මය අහලා මෙච්චර ලොකු ධර්මයක් ඉගෙනගෙන නැහැ ඒ කාලේ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ Tamanට තියන්නේ සරණාගමණයෙන් පස්සේ සීලස්කන්ධය සම්පූර්ණ කරගන්නයි. සීලස්කන්ධය සම්පූර්ණ කරගන්න ඕන තමයි. ඒකට ලොකු සූත්‍ර දේශනා පාඩම් කිරීමක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? සියලුම ගිහි පැවිදි ශ්‍රාවකයෝ නිර්වාණ මාර්ගය යනවා නම් තෙරුවන් සරණ ගිහිල්ලා ආර්යකාන්ත සමාධි සම්පත්තිනික සීලී පීඨයෙන් පස්සේ කල යුත්තේ මොකද්ද? සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ ධ්‍යාන උපචාර ධ්‍යාන වැඩි වීම. ඒ සඳහා ත්‍රිපිටක පොත් සූත්‍ර දේශනා පොත් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. කිසියම් ධර්මයක් ඕනේ. ඒ පිළිබඳව ගුරුවරයෙකුගෙන් අහගෙන එයා මේ මාර්ගයේ වීරිය වඩන්න ඕනේ. පළඟ බැඳගෙන හුදකලා ඉඳගෙන. ඒ අතරෙදී ඒ ආරම්භ කරද්දී අනිවාර්යයෙන්ම සතර කමඨහම වඩන්න ඕනේ. බුද්ධානුතිය, මෛත්‍රී භාවනාව, මරණ සතිය, පිළිකුල් භාවනාව. මේවා සම්බන්ධයෙන්
මේ භාවනා පිළිබඳ පොත් කියවල ගන්න දැනුමට වැඩිය වඩාත් වැදගත් වෙන්නේ ගුරුවරයා විසින් දෙන උපදේශ. එහෙම ධර්මයේ දැනගන්න. අවශ්‍ය නම් ඒ සම්බන්ධ තියෙන සූත්‍ර දේශනක් තියෙනවා. දැන් මෛත්‍රී භාවනාවේ ආනිසංස දැක්වෙන සූත්‍ර දේශනා බොහොමයක් තියෙනවා. මේවා එකක් දෙකක් ගුරුවරයා කියලා දී. එහෙම නැත්නම් Tamanට දැන් නම් සූත්‍ර පිටකෙන් බලලා ඉගෙන ගන්නත් පුළුවන්. ඒ කියන්නේ Taman කරන භාවනා අනුව ඊට අදාළ දේ පමණක් ධර්මයේ බලනවා සූත්‍ර දේශනා අතරින්. එහෙම නැත්නම් කෙලවරක් නැති දේවල් අහන්න කිව්වොත් මොකද වෙන්නේ? මේක අවුල් වෙනවා. බලන්න කුඩා දරුවෙකුට එක ගුරුවරයෙක් කිසියම් විදියකට උගන්වගෙන යනවා. මෙයාට 10 15 දෙනෙක් එක එක ඒවා කිව්වොත් මේ ළමයා ඉගෙන ගන්නවද? බෑ. අද වෙලා තියෙන්නේ ඒකනේ. නිවන් මාර්ග යන්න ගිහිල්ලා අසාර්ථක වෙන්නේ ඒකයි. එක එක හාමුදුරුවෝ එක එක බණ කියන තරගෙට. මේවා තීරම අහනවා. දැන් ජයම් වෙලා. මොකද්ද මම දැන් කරන්න ඕන කියලා තීරෙන්නේ. කරන්න එකම දෙයයි. මොකද්ද? පාලි වචනයක් කියනකොට සාදු සාදු කියනවා. ඇත්තෙන්නම අද පැවැත්වෙන ධර්ම දේශනා ආමිස පූජාවමත් තමයි පැවැත්වෙන්නේ. ආමිස පූජාවක් පමණයි. මේ කිසි විදියකින් බණ අහන්න එපා කියන එක මේ කියන්නේ. බණ අහන්න එක තමයි මේ ධර්ම මාර්ගයේ ආරම්භය. නමුත් ඒ අහන බණ ඇසිය යුතු ආකාරයක් තියෙනවා. කෙලවරක් නැතුව සීරම අහන්න ගියයින් පස්සේ එයාට අවුල් වෙනවා. කරන්න තියෙන්නේ මොකද්ද? ඒ සතර කම්ඨා බැලුවෙන් පස්සේ චිත්ත විසුද්ධිය සඳහා පළක බැඳගෙන භාවනා කිරීම, සමත භාවනා කිරීම. ඒ විදිහේ සමත භාවනා 40ක් පමණ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. පැරණි පොත්වල ඒවා පිළිබඳ විස්තරක් තියෙනවා. ගුරුවරයාගෙන් උපදෙස් අරගෙන එක් එක්කෙනාගේ කායික මානසික තත්ත්වයට ගැළපෙන්නේ මොන කමටහන්ද කියලා දැනගෙන. ඒව කියලා දෙන්නේ ගුරුවරයා. ගුරුවරයා කියන්නේ ධ්‍යාන මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් භාවනා ගුරුවරයෙක් වෙන්න යන්න එපා කවුරුවක්වත්. ලොකු පාපයක් සිද්ධ කරගන්න. තමන් කිසිම විභාගකින් පාස් වෙලා නැතුව අනුන්ට උගන්වන්න හදනවා. ඒවා ඉතින් නැද කරන්නේ. ඒකනේ මේ ශාසනය පරිහානියටපත් වෙන දවසින් දවස. එතකොට මේ උපචාර සමාධියක් හෝ අර්පණා සමාධියක් ලබාගෙන චිත්ත විසුද්ධියටපත් උනයින් පස්සේ භාවනා යෝග්‍ය කරන්න ඕනේ දෘෂ්ටි විසුද්ධියටපත් වෙන භාවනාව. මේ වගේ වඩා ප්‍රායෝගික ක්‍රමය වන්නේ සූත්‍ර පිටකේ බලබලා කරන එක නෙවෙයි. ඒව වැඩි ප්‍රතිඵලයක් ලබාපු ගුරුවරයෙකුගෙන් අහගන්න එකයි. පොත්පත්වල තියෙනවා නම් ඒවා පිළිබඳව කියුවට සූත්‍ර පිටකේ වරදක් නැහැ. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. තමන් එතන භාවනා කරලා මේක විදර්ශනා භාවනාව. මේ නාමයයි මේ රූපයයි දෙකක් මෙතන තියෙන්නේ. මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධය ලබා ගන්නවා. ඒ සඳහා භාවනා විදි ගොඩක් තියෙනවා. ඒවා ගුරුවරයෙක් විසින් තමයි දෙන්නේ. දැන් මට බණ අහන්න ඉච්චර කාලයක් නැහැ, කරන්න වැඩ තියෙනවා නිවන් මාර්ගය. ඒකලම භාවනා යෝගියා පටන් ගන්න ඕන සතර සතිපට්ඨාන භාවනාව. දැන් මේ අවස්ථාව වෙනකොට භාවනා යෝගියා අර්පණා හෝ උපචාර ධානයකටපත් වෙලා ඉන්නේ.
අන්න එවැනි කෙනා තමයි කායානුපස්සනාව ආනාපාන සති භාවනාව වඩන්නේ. අද එහෙම නේ මොකුවත් නැහැ. පළක බැද්ද ගන්න දන්නෙත් නැහැ. ගුරුවරුන් අහගනත් නැහැ. එක එක පොත්බල එක එක කෙනා කියන දේවල් ආනාපාන සති භාවනාව වඩන්න හදනවා. අවසානයේදී මේකේ නිග්‍රහයක් වෙන්නේ ධර්මයට. අනේක වඩන්න බෑ කියනවා. මං එක්කලා භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් කියලා තියෙනවා. ඒක වැඩින්නේ නැහැ කියලා. වැඩෙන්න වැඩියේ දාල ප්‍රීතිය සුඛය නිරෝගී භාවයක් ඇති වෙනවා. නමුත් ඒකට ඒ භාවනාව වඩන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඒව නැතුව වඩපුවම අසාර්ථකයි. ඒව බණ වලින් අහලා තේරුම් ගන්න බෑ. සූත්‍ර පිටකෙන් බලලා තේරුම් ගන්න අමාරුයි. අර ධම්මග ගිය මගපල ධ්‍යාන මොක්ෂ මගපල නිවන කරා ගියේ. ඕ මගට ගිය කෙනෙක්ගෙන් අහගන්න. අන්න ඒ විදිහට අහගෙන ඒ භාවනාව වඩලා ඒකනු ධ්‍යානයකටපත් වෙලා ඊට පස්සේ කරන්නේ කායානුපස්සනාව ඊතුරු භාවනා 14ම වඩන එකයි. පැරණි පොත්පත් වලක් තියෙනවා සූත්‍ර දේශනාවෙත් තියෙනවා. මේක කියෝ ඉන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. වඩා ඉන්න දෙයක්. ප්‍රතිවේදයටපත් වෙන තුරුම වඩන්න ඕනේ. පිළිකුල් භාවනාව වඩනවා නම් පිළිකුල් භාවනාවේ ප්‍රතිවේදයටපත් වෙනවා කියන්නේ Tamanට රූපයක් දැකපු හැටියෙම. ඒ රූපයේ පිළිකුල් ස්වභාවයේ හිතට එනවා නම් අන්න ඒක ප්‍රතිවේදයටපත් වීම. නිකන් කේසාලෝමා කිව්වා දවස් දෙකක් කිව්වා කොහේ හරි භාවනා මධ්‍යස්ථානට ගියා. එදනත් භාවනා කරන්නේ මේ උගන්වන්න වැඩියෙන් දේශනානි තියෙන පූජානි සාන්ති කර්මනේ වාස්සේ මේ 10ක් 15ක් පිළිකුල් භාවනා කරලා ඇවිදින් කියන පිළිකුල් භාවනා වැඩුවා කියලා. ඒක හරියන්නේ. අපේ පැවිදිලා යන භික්ෂුන් වහන්සේලා තරුණ භික්ෂුන් වහන්සේලා හදන්නේ මේ මාර්ගඵලයකට එන්න උත්සාහය නෙමෙයි කරන්නේ. ඉක්මනින් මේ බණ ටිකක් භාවනා කරන ටිකක් දැනගෙන ධර්ම දේශනා කරන්න කියලා ප්‍රසිද්ධියටපත් වෙන්නයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගන්නයි. උනන්දුයි. නැතුව මේ භාවනාව වඩලා නිර්වාණ මාර්ගයේ සාර්ථක කරගන්න උනන්දු වෙන්නේ. මුල් තැන් දෙන්නේ අතින්. ඒ හින්දා ඒගොල්ලෝ එතනම ඉන්නවා වෙන දිනුවක් ලබන්නේ. අන්තිමේදී කල් යනකොට අර සීලයත් අඩු වෙනවා. විවිධ මාර්ග වලට යන අවසානයේ. ඒක තමයි අද රටේ වෙලා තියෙන්නේ. එතකොට කායානුපස්සනාවේ භාවනා ටික වඩන්න. ඔය අභිධර්ම පිටකේවත් සූත්‍ර පිටකේවත් ඕනේ දෙච්චර. නෑ අවශ්‍ය වෙන්නේ ඒක වඩන්නයි තියෙන්නේ. කෙනෙකුට ওই ටික වඩන්න සාමාන්‍ය පැවිදි වුණත් කෙනෙකුට වසරක් විතර යන කාලයක්. ඊයේකට අවුරුදු 2ක් විතර යනකොට මේ භාවනා ටික වඩන්න පුළුවන්. භාවනා වඩනවා කියන්නේ භාවනා පෙළ කියවල පොතක් බලලා. ඒක මානසිකාර කිරීම පවණක් නෙවෙයි. මෙතනදී භාවනා පිළිබඳ දීර්ඝ විස්තරයක් කරන්න අවස්ථාවක් නැහැ. එවැනි අවස්ථා වලදී මම දේශනා කරලා තියෙනවා අයියෝ. මෙහෙම කරනකොට වෙන්නේ මොකද අර තමන් ලබාගත්තු ධානයේ එන්නින් ශක්තිමත් වෙනවා. මුලදී ධානයටපත් උනේ නීවරණ ධර්මයන් විස්කම්බණය කරලා. දැන් තත්ත්වෙ මොකද්ද? නීවරණ ධර්මයන් ටිකින් ටික ප්‍රහීන කරන්න පටන් ගන්නවා. සතර සතිපට්ඨානේ භාවනාව වල. එතකොට ධානයේ තව තවත් ඉහළට නැගිනවා. එහෙම නැතුව මේ ධ්‍යාන වඩන්න කියලා 아무තු උත්සාහයක් ගන්නෑ. අපේ රටේ අයගේ හිතෙන්නේ ඔය ධ්‍යාන වඩන්න කියපුවම කාලේ නැති වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ධ්‍යාන වඩන්න නැතුව විදර්ශනා කිරීමෙන් තමයි කාලේ නැති වෙන්නේ. ධ්‍යාන වැඩුවෙන් පස්සේ විපස්සනා වඩන්න තමන්ගේ සීලය තව තවත් වැඩි වෙනවා.
ඉබේම ධානය එන්න ඉහළට යනවා හතරවෙනි ධානය දක්වා. ඊළඟට වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ සුද්ධ විදර්ශනාව. ඒ භාවනා ටික හරියට වැඩපුවා. එයා හතරවෙනි ධානයටපත් වෙනවා. දැන් මේ කාලෙදි මොකද්ද ඔය සූත්‍ර දේශනා අවශ්‍ය වුණාද? උඟ බණ අහන්න ඕන වුණාද නැහැ? විටින් විට තම කල්යාණ මිත්‍රයන් වහන්සේගේ දහම් උපදෙස් ගන්නවා. එයා කිව්වොත් මෙන්න මේ සූත්‍ර දේශනා ටික බලන්න කියලා බලන්න. එච්චරයි. මෙතන කාගේවත් මේ විදිය යන අයගේ හිතේ නැහැ. සූත්‍ර දේශනා ගොඩාක් ඉගෙනගෙන මහා ප්‍රසිද්ධියටපත් වෙන්න බණ කියන්න ඕනේ කියලා. ඒ රහල් තිබුණොත් නිවන් මාර්ගය යන්න බෑ. අද පැවිදි පක්ෂය තුල තියෙන ඒ බලාපොරොත්තුව. ගිහියෝ තුල මොන බලාපොරොත්තුවක්වත් නැහැ. ඔය යනවා අහනවා. අගක් මුලක් නැහැ සාදුකාර දෙනවා ඉන්නවා. අන්තිමේදී රටේ වෙන්නේ දැන් තේරවාදී බුද්ධ ශාසනයක් තියෙන බවක් නෙමෙයි පෙනෙන්නේ. මහායාන බුද්ධ ශාසනයක් තියෙන විදිය තමයි පෙනෙන්නේ. පුද පූජාවල. දවසින් දවස අලුත් පූජා ගන්නවා. මෙවුවා සමහරක් මහායානික රටවලින් උපක්‍රමශීලීව විවිධ පුද්ගලයින්ට තෑගි භෝග දීලා කරවන එකක් තියෙනවා. ඊට පස්සේ ඒවා දැකලා අනිත් අය පිටින් තෑගි භෝග ගන්න නැතුව නිකම්ම කරනවා. ඒ තත්ත්වෙටපත් වෙලා. තේරවාදී බුදු සමයක් තියෙන බව පෙනෙන්නේ නැහැ. තේරවාදී බුද්ධ ශාසනයක් පවතින්න නම් ආර්ය මහා සංඝරත්නයේ වැඩ ඉන්න ඕන. චත්තාරි පුරුෂ යුගානි අට්ඨපුරිස පුද්ගලෝ වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් මාර්ගස්ත පලස්ත ඒ පුරුෂ පුද්ගලයෝ 8 දිනාගෙන් සැදුන් ලද මහා සංඝරත්නයක් වැඩ ඉන්න ඕනේ. එහෙම නැත්නම් පස්සේ එතන බුද්ධ ශාසනයක් පවතින නාමිකව පමණයි. දැන් ලංකාවේ තියෙන එහෙම තත්ත්වයක්. අන්න ඒ තත්ත්වෙන් ගොඩ ගන්න බලාපොරොත්තුෙන් තමයි අපි මේ ධර්ම දේශනා පවත්වන්නේ. ඊළඟට අපි සලකලා බලමු ඒ විදිහ හතරවෙනි ධ්‍යානයටපත් වුණාන් පස්සේ මොකද කරන්න ඕනේ කියලා. එතනදී කරන්න තියෙන්නේ නැවතත් මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තව තවත් ගැඹුරට වඩන්න ඕනේ. ණය ක්‍රමයක් භාවිතා කරන්නට කමක් නැහැ. මේ ණය දර්ශනාති ඒකට හුඟා පොත් බලන්න ඕනේද? ධර්ම දේශන අහන්න තියෙනවද නැහැ? ඒක තමයි කරන්න තියෙන්නේ. මේක එක ධර්ම දේශනාවක් ඇහුවලා එයාට මාස ගානක් භාවනාව වඩන්න තියෙනවා. ආහාර මේ පූජා පවත්වන්න නැතුව බණ කියන්න යන්නේ නැතුව Tamanට සිව්පසේ හම්බෙනවා. ඒක පරිහරණය කරමින් Taman පුදුකලා වෙන භාවනා කරන්න තියෙනවා. පොත් සූත්‍ර දේශනා කියවන්න සටහන් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කරද්දි තව ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද? විමෝක්ෂ මුඛ තුන ඇති කරගන්න ඕනේ. ඒ සඳහා පොත් වලින් බලන්න දෙයක් නැහැ. ඒක ගුරුවරයා කියලා දෙනවා. සූත්‍ර පිටකේ වුණත් මේ විමෝක්ෂ මුඛ තුන ඇති කරගන්නේ කොහොමද කියලා දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා නැහැ. ඒකට හේතුව තමයි ඒවා එක එක පුද්ගලයාට අනුව ගුරුවරයෙකු විසින් දෙන්න ඕන ධර්මයක්. එවැනි ධර්මයන් භාගතුන් වහන්සේ දේශනා කරපු දේවල් තියෙනවා.
ඔය ධර්ම දේශනාවල එක එක කල්යාණ මිත්‍ර සේවනයෙන් ඒව ඉගෙන ගන්න ඇරලායි තියෙන්නේ. අදත් එහෙමයි. මෙතනදී ඔබට තේරෙනවා ඇති බණ ගොඩාක් අහනවට වැඩි අවශ්‍ය වෙන්නේ මොකද්ද? සුදුසුකම් තියෙන කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමයි. එතකොට ඔය බණ ගොඩාක් අහා ඉන්න වෙන්නේ. ක්‍රමානුකූලව ධර්ම අවබෝධය ලැබිලා ඔබ සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන බොහොම ඉක්මනින්. ඊට පස්සේ ඉදිරියට යන්න පුළුවන් අය ඉදිරියට යනවා. දැන් අපි කතා කරේ පොදුවේ අර විමුක්ත මුඛ තුනක් ඇති කරගන්න. ඒ අතරම උදව්‍ය ඥානෙ ලබා ගන්න. ඇතීම නැතිවීම පිළිබඳ අවබෝධය. මේකට සූත්‍ර දේශනා ගොඩක් කියවන්න ඕනේ. ඒව පිළිබඳ සරල ලියවිච්ච පොතුත් තියෙනවා. සාර්ථකව. ඒ වගේම ගුරුවරයෙන් එක සැරයක් දෙකක් අහගත්තා නම් ඊට පස්සේ යා භාවනා වඩනවා. සතිය පවත්ත ගන්න. ධානයක් වඩපු කෙනාට ඒක පහසුවෙන් වැඩිනවා. ධානයක් වඩපු නැති කෙනාට උද්දව ඥානෙ පහසුවෙන් ඇති කරන්න බෑ. ධාන චිත්තයක තමයි ඒක පිහිටන්නේ. ඊට පස්සේ ඔය විවිධ ඥාන දර්ශන ගැන කියලා තියෙනවා. මගේ අත්දැකීම නම් ඒවා එකින් එක අවශ්‍ය නැහැ කියන එක. ඊළඟට ලබා ගන්න ඕනේ ඥාන දර්ශනේ තමයි සංකාරුපීක්ෂා ඥානෙ ලබා ගන්න ඕනේ. ඒ සඳහා කළ යුත්තේ මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිමින් තමන් මධ්‍යස්ථ භාවයට පත් වෙන එක. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. එහෙම ටික කාලයක් කරගෙන යනකොට මම කලින් ධර්ම දේශනාවේදී පැහැදිලි කරා. කායිකවත් විශාල වෙනසක් වෙනවා. ඒ කියන්නේ කපාල ප්‍රදේශයේ වම දකුණ වශයෙන් බෙදෙන්න පටන් ගන්නවා. මේ නල කේන්ද්‍ර කරගෙන. ඒ බෙදීම ශරීරේ පුරාම යනවා පල්ලයට. ඊයින් පස්සේ ප්‍රජනන ඉන්ද්‍රියන් ගේ ධාතු නිර්මිතන ස්ථානයේ පවා බෙදලා යන්න ආසන්න වෙනවා. ඒක සම්පූර්ණ බෙදෙන ඵල අරහත් ඵල සමාපත්තියදී. දැන් මේව කරන්නයි තියෙන්නේ. මොනවද කරන්න තියෙන්නේ මේ වැඩ? දානි ගන්නවා, හුදකලා වෙනවා, තමන්ගේ පාඩුවේ මේ භාවනා කරනවා, සජ්ජායනය කරනවා, විඩාව වෙනකොට. ඒ අතරදී කායික අපහසුකම් ඇති වෙනකොට නමස්කාරය දෙනවා. භාගතුන් වහන්සේට සහ තම ගුරුවරයාට, වැඩිහිටි ගුරුවරුන්ට ඒව කරමින් බොහොම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා ආරාමයකට වෙලා. කොච්චර ප්‍රීතිද එහෙම ඉඳ තියෙනවද? දැන් එහෙම ප්‍රීතියක් නැහැ. ඔය ආරාමයේ කෙනා වෙන පොත් බලන්න එපා තහනම්. මගේ පොත් විතරක් බලන්න. එයාට වැරදුනොත් සේරිටම වරදිනවා. එහෙම දේවල් තමයි අද වෙලා තියෙන්නේ. එතනත් නිදහස් නැහැ. වෙන කවුරුත් එක්කලා සාකච්ඡා කරන්න එපා. එදා පිළිසිඟා වඩිද්දි වෙලාව තව තියෙනවා නම් කල්ැතුව එළියට වැඩියා නම් සිරිතක් තිබුණ අන්‍යාගමික පරිප්‍රාජිකයගේ ආරාමයට වැඩලා සුළු මොහොතක් කතා කරනවා. ඒගොල්ලෝ කියන්නේ තහන. ඒගොල්ලන්ට උත්තරයක් දෙන්න බැරි නම් නිහඬ වෙලා එනවා. එවිටින් භාගතුන් වහන්සේ කියලා කියනවා. ඊට පස්සේ පහවදා ගිහින් ඒ උත්තරේ දෙනවා. බලන්න අද තත්ති කිසිම භාවනා ගුරුකුලයක අනිත් කෙනෙක් එක්කලා කතා කරන්න තහනම්මද? තහනම් කරලා මේක සම්පූර්ණ බෞද්ධ ශාසනික ප්‍රතිපදාවට විරුද්ධයි. එදා භාගතුන් වහන්සේත් එම පිටතැන් වලට වැඩියා. ශ්‍රාවකයෝ අපිත් එහෙමයි.
කාලීන ධර්ම සාකච්ඡා කියන්නේ ඒකයි. විවිධ පුද්ගලයෝ එක්කලා ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එහෙම නැතුව ධර්ම සාකච්ඡාව කියන්නේ තමන්ගේ ගුරුවරයයි ගෝලියෝ ටිකයි එක්කලා ඉතරත් සාකච්ඡා කර කර ඉන්න එක නෙවෙයි. එතකොට තමයි කවුරුත් නිවැරදි වෙන්නේ. හැබැයි ඒක සත්භාවයෙන් කිරින්න ඕන දෙයක්. අද නම් එහෙම කරන්න බෑ තාම. අද කියොත් වාදයකට ගහගෙන ඉන්න යන්නේ. ඒ කියන්නේ මේ ඒ தත්ත්වය කියන්නේ බුද්ධ ශාසනය පවතින අපහසු කාලයක්. එහෙම සත්පුරුෂයෝ නෑ අද. එක්කෙනා භාවනා මධ්‍යස්ථාන අතර එක්කෙනාට වෛරයක් තියෙනවා. තරහ, පිළිකුල, නොපිළිගැනීම. එහෙම තියෙන්න පුළුවන්. එහෙනම් බෑ කවුරුත් එකට එකතු වෙලා කතා බහ කරන්න ඕනේ. ඒතකොට තමයි කායිකයි අඩුපාඩු හැදිලා. නීති මාර්ගය තම තමාට අවබෝධ කරගන්න පුළුවන්. එහෙම තත්ත්වයක් නෑ. එක්කෙනා බණ කියනවා විතරයි. ඒ බණ අහනවා. දැන් ඔය බණ කිය අහපු උපාසකම්මා කෙනෙකුගෙන් ඇහුවොත් එහෙමත්. උපාසකම්මා කොච්චර කල් ඉඳලා බණ අහනවද? කියයි මං අවුරුදු 10ක විතර ඉඳලා බණ අහනවා. හැම පොයෙටම යනවා බණක් අහනවා. ගෙදර ඉඳගෙනත් අහනවා. රූපවාහිනිය බණ අහනවා. බණ අහන්න ඕන තරම් තියෙනවනේ අද. බොහොම සුලභයි. බණ. එයාගෙන් මේ අහපු බණ මොනවද කියලා එකක් දෙකක් කරලා විස්තරයක් ඇහුවොත් මොකවත් දන්නේ නැහැ. ඇහුවා කියනවා ඉතින්. ඔය යමක් හිතේ තියෙන ඔය කතන්දර ස්වරූපෙන් තියෙනවා. ධර්මයේ තනින් තන පැහැදිලි කරන්න උදාහරණ වශයෙන් ගත්තුවා තියෙනවා. ඒව මතකයි. ඒ වගේ අන්තර් සම්බන්ධතාවයක් නැහැ. ඔහොම ඉන්නවා. එයාගේ චිත්ත දියුණුවක් ඇති වෙන්නේ නැහැ. අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයවත් නැහැ. අවසානයේ කොහාට යයිද කියලා කියන්න බෑ. දාන ආදී පුණ්‍ය කර්ම වලත් යෙදෙනවා. විහෙර විහාර හදන්න උග උදව් කරලා තියෙනවා. නමුත් දාන ආනිසංස සූත්‍රය දැකලා නැහැ. මම මෙහිදී ඒ පිළිබඳව දේශනා කරන්නේ කාල වේලාව ඉක්මනින්. නොදැන කරන දේවල්. දන් දෙන කෙනා දාන ආනිසංස සූත්‍රය දැනගන්න ඕනේ. ඒ දැනගෙන තමයි තමාට මෙලොව පරලොව යාපත සඳහා පින් රැස් කර ගැනීමට දන් දිය යුත්තේ. අවසානයේදී කියන්න තියෙන්නේ ලංකාවේ අද බණ ඇසීමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. ධර්මයේ ටිකක් දන්න භික්ෂුන්ගේ කටයුතු වෙලා තියෙන්නේ කොහොම හරි නාලිකාවට හේතු වෙලා තමන්ගේ කීර්ති ප්‍රශංසා වැඩි කරගන්න ධර්ම දේශනාව පවත්වන්නයි. එතන ඉහට උමනාවක් නැහැ දේශනා කරන අයට. අහන අයටත් බණක් අහුවා කියනවා මිසක් පාලි වචනයක් කියනවා එනකොට සාදුකාරයක් දෙනවා නිදිමතේ ඉඳලා. එතන ඉහට අවබෝධයක් ගන්නෙත් නැහැ. යම් වචන ටික සිද්ධි ටිකක් මතක තියෙනවා. එච්චරයි. මේකද භාගතුන් වහන්සේ බලාපොරොත්තු වුණේ සංසාර දුකින් ඈතර වෙන්න. උන්වහන්සේ අපිව ඈතර කරවන්න නේද මේ ධර්මයේ මාර්ගය කියලා දුන්නේ.
කෝවදේ මාර්ගය. අද මේ වගකීම දරන භික්ෂුන් වහන්සේ තුලත් නැහැ, ශ්‍රාවකයෝ තුලත් නැහැ. දෙගොල්ලම එකයි. මෙන්න මේ தත්ත්වයට කියනවා නාමික බුද්ධ ශාසනයක් පවතින්නේ කියලා. එවැනි ශාසනයක දවසින් දවස ආමිෂ පූජා තමයි වැඩි වෙන්නේ. ඊළඟට සාන්ති කර්ම. ඒ අමනුෂ්‍ය බය එන්න වැඩි වෙනවා. ධර්මයෙන් මිනිහා ඇත්තින්න. එතකොට අපේ මේ ධර්ම මාර්ගය කියලා දෙන අය ශ්‍රාවකයන්ට උගන්වන්නේ සාන්ති කර්ම. භාවනා මධ්‍යස්ථානෙත් අවසානයේ සාන්ති කර්ම මධ්‍යස්ථාන බවට පත් වෙනවා. බෝධි පූජා සාන්ති කර්මයට මුල් තැනක් ලැබෙනවා. කවදාකවත් පන්සලට එන්නේ නැති කෙනා ඔය යම් කිසි දේවාරූಢයෙන් සාත්‍ර කියනවා කියන කෙනෙක් කිව්වොත් බෝධි පූජා 7ක් පවත්වන්න කියලා හරියටම එනවා. නමුත් ගමේ පන්සලේ හාමුදුරුවෝ යමක් කිව්වොත් දවස් දෙකක්වත් කරන්නේ. එවැනි තත්ත්වයකටපත් වෙලා තින්නේ බුද්ධ ශාසනයේ සෙවණැල්ලවත් බොහෝ අය ලැබිලා නැති ඉඳයි. පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අපිට අපිව මේ සංසාර දුකින් මුදවාලීමටයි. එහෙම නැතුව එක් එක්කෙනාට කීර්ති ප්‍රශංසා අරන් දෙන්න, ලාභ ප්‍රයෝජන අරන් දෙන්න. මේක ව්‍යාපාරයක් කරගන්න නෙවෙයි. දැන් අද ගිහි පැවිදි දෙකොල්ලම මේ වරදට සම්බන්ධ වෙලා. ගිහි කට්ටියටත් ඕනේ තමන්ගේ ප්‍රසිද්ධිය ලබා ගන්න බොහෝ විට. තමන්ගේ නම කිව්ව ගන්න. එමෙයාට සූතාපන්න වෙන්න බෑ කවදාක කොච්චර දන් දුන්නා. ප්‍රසිද්ධිය පතාගෙන දන් දුන්නාට. නමුත් ඒ බව වගීත්තන් කියන්නේ කිව්වොත් තමන්ට තියෙන ලැබීම අඩු වෙනවා. ඒ හින්දා එහෙම ඉව යන්න හරිනවා. මිනිසියෙකුට යහපතක් නොවනදී දැන මගහැරීම භික්ෂුවගේ කාර්යයක් නෙවෙයි. භික්ෂුව කියන්නේ සංඝ රත්නයේ ඒව පෙන්ලා දෙන්න අවංකව. තමන්ට ලැබෙන දේ ගැන හිතන්නේ නැතුව. එවැනි කෙනා තමයි භික්ෂුවක් කියන්නේ. අද එවැනි තත්ත්වයක් දවසින් දවස අඩු වීගෙන යනවා. මේ නිසා පින්වතුනි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ නිර්වාණ මාර්ගයේ ආරම්භයේ ධර්ම ශ්‍රවණයයි. නමුත් ඒ ශ්‍රවණය කරපු ධර්මය අනුව තමන්ගේ ප්‍රතිපදාව හදා ගන්න නැතුව දිගටම බණ ඇහිීමෙන් ඇති ඵලකුත් නැහැ. අද වෙලා තින්නේ ඒකයි. දැන් ඔබට මම කෙටියෙන් නිර්වාණ මාර්ගය ගැන සඳහන් කරා. සරණාගමනේ ඉඳලා මාර්ගඵලවලටපත් වීම ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ වල සූත්‍ර පිටකේ දැක්වෙන්නේ නැහැ විස්තර. ඒවා අද දැනගන්න තියෙන්නේ ගුරුවරයෙක්ගෙන් පමණයි. එවැනි ගුරුවරුත් නැහැ. නමුත් බය වෙන්න එපා පින්නතුනි. මේ මනුස්ස ලෝකයේ බුද්ධ ශාසනය මිනිස්සු අතර පිරිුණා. දෙවිවරු හා බ්‍රහ්මයෝ අතර තවම පවතිනවා. එදා භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධ්‍යාන වලටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඔය සුද්ධාවාස වලට ගියයි තවම ඉන්නවා. ඔය අවුරුදු 2600ක් කියන්නේ සුළු කාලයක්. තව ඒ උප්පාතිය ඉපදිච්ච හැටිමයි.
ඒ දෙවිවරු බ්‍රහ්මකායික දෙවිවරු අරහත් දෙවිවරු භාවනාව හරියට කරගෙන යන නම් උදව් දෙනවා. ඒ පිළිබඳව විශේෂ දේශනාවක් ඉදිරි කාලෙදී මම පවත්වනවා. කොහෙවත් හොයාගත්තු කරුණ නෙමෙයි. මම ලැබපු අත්දැකීම් පිළිබඳව. ඔබටත් ඉව ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඉන්න භාවනා යෝගීන්ට විශේෂයෙන් උදව් කරන විශේෂ දෙවිවරු කීප දෙනෙක් ඉන්නවා. ඒවා පිළිබඳ කාගේවත් තැකීමක් නැහැ. ඒවා දන්නේ නැහැ. හේතුව ඔය ආමිෂ පූජා පවත්වමින් ලාභ සත්කාර කීර්ති සඳහා වැඩ කරන අයට එවැනි අයගේ ආරංචියක් ලැබෙන්නේ නැහැ. පිළිද ලැබෙන්නේ නැහැ. හොඳයි ඒ කාරණා පසුවට තියෙනවා. දැනට තවදුරටත් කල්පනා කරන්න ඔබ පහුගිය කාලේ මොනතරම් බණ ඇහුවද කියලා. බොහෝ බණ අහලා ඇති. අර කලින් කියෝ අය ඔබ වැඩි දිනෙක භාගතුන් වහන්සේ බුදු ගුණ නම් මේවත් දැනගෙන නැහැ. ඒ කියන්නේ බුදුන් සරණ ගිහිල්ලා නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා අහලා තියෙනවා. නව සූත්‍ර දේශනාව දැක්වෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ හරියට ඉගෙන ගත්තේ කලාතුරකින් කෙනෙක්. ඒ කියන්නේ ඔය සතර සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ දක්වලා තියෙනවා. ඒක හැම කෙනාම මේ සූත්‍ර දේශනාව බලන ඉගෙන ගන්න ඕනේ. ගුරුවරයෙකුගෙන් කරුණු විස්තර කරව ගන්න ඕනේ. ඒක කරගෙන නැහැ. ඊළඟට ආර්ය මහා සංඝ රත්නයයි පෘථග්ජන භික්ෂුවයි වෙන් කරලා හඳුනගන්නත් නැහැ. එතකොට ඔබේ සරණාගමනයක් නැහැ. අවුරුදු 10ක් විතර බණ ඇහුවට භාවනා ව්‍යාපාර වලට ගියා කෙලවරක් නැතුව. ලක්ෂ ගණන් වියදම් කරා විවිධ දේවල් වල. ඒ වගේම ලොකු පිනක් ගන්න බැරි දේවල් තමයි කරලා තියෙන්නේ. බලපුවා. දැන් උදාහරණයක් කියන්නම්. දාන ආනිසංස සූත්‍රයේ ගෙනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය ළඟට ආනිසංස තියනවා කියලා දක්වලා තියෙන්නේ අන්‍යාගමක උනත් කමන්නේ ධ්‍යාන වඩන භාවනා යෝගීකුට දන් දීම. මේ සූත්‍ර දේශනාවම කියවනවා ඒව මම බණ අහනවා මේව අහන්නේ ඒව කියලා දෙන්නෙත් නැහැ බණට කියන්නෙත් නැහැ. ඉන්දියාවට ගියන් පස්සේ එවැනි යෝගීන් ඉන්නවා ධ්‍යාන වඩන යෝගීන්. මොනතරම් පිනන්ද කවුද දානයක් දුන්නේ? ඒ ගිහිල්ලත් මෙහෙ කරන විදියම තමයි කරන්නේ. අලුතෙන් දෙයක් කරන්නේ. ඒකෙන් තේරුම් ගන්න. අන්‍යාගමික යෝගියෙකුට දුන්නත් ලොකු පිනක් කියලා තියෙනවා. ආර්ය මහා සංඝ රත්නයේ ළඟට තියෙන පින. ගිහියෙකුට උනත් කමන්නේ ඒ දාන දෙන්න පුළුවන්. ඒක ලොකු පිනක් තියෙනවා. කෝ දැන් ඔය දන් දෙන අය හිතුවද ලංකාවේ කොහෙද ඉන්නේ මේ විදිහේ ධ්‍යාන වඩන අය? ධ්‍යාන භික්ෂුන් වහන්සේලා කොහෙද ඉන්නේ? ඒ වගේ හොදිසියක් මොකුත් නැහැ. මට නම් හිතෙන්නේ නිකන් අමුතුම නරක මානසික තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඔහේ සුදුරෙදි ඇඳගෙන යනවා සාදු සාදු කියනවා යෝනිසෝ මනසිකාරය ඇත්තිමනේ. මේ දැන් කියපු දේ තව පොඩ්ඩකින් අහපුවා මේක නෙමෙයි කියන්නේ වෙන දෙයක්. මෙන්න මේ අවාසනාවන්ත කාලයකට තත්ත්වයකටපත් වෙලා තියෙනවා මේ කාලේ. ඉතින් මේ කාලේ ප්‍රධාන කාර්යය තමයි බණහි කොච්චර යහන් පංගුව සූත්‍ර දේශනා එහෙම් පිටින් දේශනා කරනවා.
අහන අයත් ඉව අහනවා. කිසිදු ප්‍රගතියක් නැහැ. ධර්ම අවබෝධයක් නැහැ. මාර්ගය යන්නේ. ජීවිත කාලයෙන් වැඩි කොටසක් ධර්මයේ පිළිබඳ උනන්දු වුණා. නමුත් මේ පංගුවක් වැරදි මාර්ග වලට ගිහිල්ලා. ඒව පිළිබඳ මේ අවස්ථාවේදී දේශනා කරන්නේ. ඔය ධම්මගේ යන අයගෙන් 10%ක්වත් අඩු ප්‍රමාණයක් තමයි නිවැරදි මාර්ගයේ තෝරගෙන යන්නේ. ඒද දෘෂ්ටි උපාදාන වලටපත් වෙලා අංගදෙනි. දෘෂ්ටි උපාදාන වලටපත් වීම කාම උපාදාන වලටපත් වීමට වඩා භයානකයි. භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ එක නිකාය ගුරුකුල අල්ලගෙන ඉන්නේ අද. බුද්ධ ශාසනය පොදුවේ නෙමෙයි තියෙන්නේ. එතකොට තේරෙනවා නේද? එකම ප්‍රතිපදාවක් තියෙන්න ඕන එක 50කට ප්‍රතිපදා තියෙද්දි එකනේ හරියන්නේ උතනින්. අනිත් වෙලෙ ඒව දෘෂ්ටිගත වීම වල. එතකොට මේ ශ්‍රාවකයොත් ඒ විදිය වෙලා ඉන්නේ අද. අපි ආවල් එකට අපි ආවල් හාමුදුරන්ගේ බණහනේ අපි ආවල් හාමුදුරන්ගේ බණහනේ. එහෙම කියන. විවෘත භාවයක් නැහැ. මෙන්න මේ විදිහේ දේ සලකලා බලපුවාම අවසානයේදී කියන්න පුළුවන් අද ධර්ම දේශනාව බොහොම ඵල රහිත දේශනාවක් පවත්වන. බණ අහන්නේ අවබෝධය ලබා ගන්න නෙවෙයි. මේක සාමාන්‍යයෙන් ආමිස පූජාවක් පමණයි කියපුවාම වරදක් නැහැ. බණ ඇසීම බණ කීම භාවනා ඉගැන්වීම භාවනා කිරීමත් සියල්ලම අද ආමිස පූජාව බවට පත් වෙමින් යනවා. ඒ කියන්නේ ධ්‍යාන මාර්ගඵලාදී කවදාකවත් ලැබෙන්නේ නැහැ තුලින්. මෙන්න මේව කල්පනා කරලා බලලා සීනුවන තියෙන පින්වත් බුද්ධිමත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් නිසි මාර්ගය තෝරගන්න. සෝතාපන්න වෙන්න හරීම පහසුයි. නමුත් කවුරු සෝතාපන්න වෙන්නේ? ඇයි? ඒක ප්‍රතිපදාව කියලා දෙන්නේ. දැන් අපි අවුරුදු 4-5ක තිස්සේ මේක කියනවා. කිව්වට ඒක අහන්නේ. ඇයි? ඒ කීමට වැඩිය බොහෝ සද්ද ඇහෙනවා. වැරදි ප්‍රතිපදාවන් ගැන. ඒවට තමයි අහන්නේ. සෝතාපන්න සංයුක්ති සූත්‍ර දේශනා 70කට වැඩියෙන් තියෙනවා සෝතාපන්න වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒක එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මං අහලා නැහැ. එක උපාසිකාවක් එක දන්නේ. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ මෙහෙමයි. සෝතාපන්න වීම ප්‍රතිපදාව. භාග්‍යතුන් වහන්සේගේ නවරාදී බුදුගුණ දැන භාග්‍යතුන් වහන්සේ සරණ යා. නෛර්යානික සීසත් ධර්මයේ ගුණ දැන ඒ නෛර්යානික සීසත් ධර්මයේ සරණ යා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයක් ලබා ගන්න වෙනවා. චත්තාරි පුරුෂයගාණී අටපුරුෂ පුද්ගලයෝ වශයෙන් දක්වලා ඇති ආර්ය මහා සංඝරත්නය හඳුනාගෙන සරණ යන්න. එතකොට ධර්මයන් තුනයි. හතරවෙනි එක තමයි නොකැලැල් නොබිදුණු කබර නැති දන් දීමේ ඇලුණු ප්‍රසිද්ධ සඳහා දන් නොදෙන විඤ්ඤාණයේ ප්‍රශංසාවට ලක්වන්නා වූ ආර්යකාන්ත සමාධි සම්පතින සීලී පිහිටිය. මෙන්න මේකට භාවනා ඉරියව්වක නිසි ආකාරයේ පිහිටීමත් ඇතුළත් වෙලා තියෙනවා. සෝතාපන්න වෙන්නේ. මෙන්න මේ ධර්මයන් හතර තමයි සෝතාපන්න වෙන්න ඕනේ. බලන්න මොනතරම් පහසුද කියලා.
හරියට තෙරුවන් සරණ යන්න. තමන්ගේ හිතේ තියෙන ඔය යම් බැඳීමයි විදියට තෙරුවන් සරණාගමනටපත් වෙන්නේ. සීලේ අමාරුකමකට තියෙන පළඟ බැඳ ගන්න නෙමෙයි මේක. මොනවද ඔක උදේට හවසට නමස්කාරය ටිකක් කරනවා නම් සජ්ජායනය කරන බොහොම පහසුවෙන් තමන්ගේ නිරෝගී බවත් වැඩි වෙනවා. ආයුෂ වර්ණ සැපත් වැඩි වෙනවා. ඒක හරියනවා. ඒක භාගතුන් වහන්සේම දේශනා කරලා තියෙන ක්‍රමයක් නේ. නමස්කාරය සජ්ජායන. ඒක පවත්වපුවම පළඟ බැඳ ගන්න හරියම පහසුයි. අන්න එතකොට බලන්න මූලික ප්‍රධාන ධර්මයන් හතර අවශ්‍යයි. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙන්න මේ ධර්මයන් ඇති කරගන්න එයාට කල්යාණ මිත්‍රයෙක් ඕනේ. එයා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. කාගෙන්ද? කල්යාණ මිත්‍රයන් වහන්සේ. දහම් පටිපදාව ඉගෙන ගන්න ඕනේ කල්යාණ මිත්‍රයයි. කල්යාණ මිත්‍රයා කියන්නේ ධ්‍යාන මොක්ෂ මාර්ගවල ලබාගත් කෙනෙක්. එයාගෙන් වරදින්නේ ප්‍රොදක්ජන භික්ෂුවකින් ඇහුවන එක දේවල් කියනවා තමන්ගේ හිතෙන දේවල්. අර විදිය කෙනෙක් විවිධ දේවල් කියන්නේ. අන්න ඒකයි අවසානයේ තමන්ගේ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ කියලා. ඔය දැන් උගදෙනකොට යෝනිසෝ මනසිකාරයනේ අඩු. නිතර නමස්කාරය කරනවා නම් සජ්ජායනය කරනවා නම් යෝනිසෝ මනසිකාරය හොඳට පවතින. ඒව මොකවත් අද කරන්නේ බණ කීම ඇසීම පමණයි. භාවනාව ඒකෙම කොටසක් පමණයි. භාවනාවෙම කොටසක් තමයි සාන්ති කර්මත්. හැන්දෑවට බෝධි පූජාව. මේව තමයි කරගෙන යන්නේ. මෙන්න මේකෙන් කවදාකවත් මේ සසර දුකින් නිදහස් වෙන්න නම් හම්බෙන්නේ. ඒ විදිහට මේ පින්වතුන් පින්වතියන් දැන් අවබෝධයෙන් යුතුව මේ නිර්වාණ මාර්ගයේ දෙන්න කියලා අනුශාසනා කරමින් මෙතකින් ධර්ම දේශනාව සමාප්ත කරනවා. එත්තාවතාට අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා